මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. උදැස්සන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන ප්‍රවෘත්ති සංස්කරණය කුමාරැලපාත ප්‍රකාශය සුජීව හරිශ්චන්ද්‍ර. මාසයක පමණ කාලයකට පසු අද සිට රට යළි විවෘතයි. බදාදා රාත්‍රී 10 සිට සිකුරාදා අලුයම දක්වා යළි සංචරණ සීමා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද සිට නව මාර්ගෝපදේශ මාලාවක්. දිස්ත්‍රික්ක 12ක ග්‍රාම සේවාව සම්රැසක් හුදෙකලා තත්වයට. පළාත් තුළ පමණක් ප්‍රවාහන සේවා සීමිත සංඛ්‍යාවක්. කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 2581 දක්වා ඉහළට. සංචරණ සීමා හේතුවෙන් රුපියල් බිලියන දහස් ගණනක ආදායමක් රජයට අහිමි වෙයි. ඩෙල්ටා නිව් ලෙස නම් කරන ලද නව කොවිඩ් ප්‍රභේදයක් ඉන්දියාවෙන් හමු වෙයි. ටෝකියෝ ඔලිම්පික් කුලලේ විදේශීය සහභාගීත්වය සීමා වෙයි. මාසික පමණ කාලයක් දිවයින පුරා ක්‍රියාත්මක වූ සංචරණ සීමා අද අලුයම 4ට තාවකාලිකව ලිහිල් කෙරුණි. යලිත් බදාදා රාත්‍රී 10 සිට සංචරණ සීමා පැනවෙන අතර සිකුරාදා අලුයම 4 දක්වා ක්‍රියාත්මකයි. වසංගත තත්ත්වයේ වළක්වා ගැනීම සම්බන්ධයෙන් ජනතාවට වැඩි වගකීමක් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. පසුගිය අලුත් අවුරුදු සමයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් සිදු වූ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් රටේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මෙන්ම කොවිඩ් මරණ සංඛ්‍යාවද සීඝ්‍රයෙන් ඉහළ ගියේය. ඒ අනුව පසුගිය මැයි 21 වෙනිදා සිට මැයි 25 වෙනිදා දක්වා සංචාරණ සීමා පනවන ලදී. මේ ප්‍රමාණවත් නොවූ තත්වයක් මත මැයි මාස 21 වෙනිදා සිට ජූනි 7 වෙනිදා දක්වාද ජූනි 7 වෙනිදා සිට ජූනි 14 වෙනිදා දක්වාද දීර්ඝ කළ අතර එය යලිත් ජූනි 21 වෙනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පියවර ගත්තේය. එබැවින් සෞඛ්‍ය නීති රීතිවලට අවනතව අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් නිවෙස් වලින් බැහැරවන ලෙස ජනතාවට අවවාද කෙරේ. වසංගත තත්ත්වයේ වළක්වා ගැනීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා. ජනතාවට මේ සම්බන්ධයෙන් විශාල වගකීමක් තියෙනවා. ජනතාව කුමන ආකාරයකටද කටයුතු කළ යුතුද? ජනතාව කුමන ආකාරයකට තමන්ගේ එදිනෙදා කටයුතු වල යෙදිය යුතුද? ඒ වගේම පාරිභෝගික සේවා පවත්වන ආයතන කුමන ආකාරයකට කටයුතු කළ යුතුද? එමෙන්ම පොදු ප්‍රවාහන සේවා කටයුතු කළ යුත්තේ කුමන ආකාරයකටද? මේ සියල්ල මතයි නැවත මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට අපිට කටයුතු කිරීමට හැකියාවක් ලැබෙන්නේ. යම්කිසි පාර්ශවයක් නැත්නම් ආයතනයක් කණ්ඩායමක් එහෙමත් නැත්නම් අධීක්ෂක කළමනාකරුවන් ආයතන හිමිකරුවන් COVID-19 පාලනයට අදාළ සෞඛ්‍ය රීතීන් අනුගමනය නොකර තමුන්ගේ ආයතන පවත්වාගෙන යන්න ගියොත් එමන් නැත්නම් පසුගිය සමයේදී අතපසු වෙච්ච වැඩ ඉක්මනින් කර ගැනීමට තමන්ගේ සියලු සේවකින් කැඳවලා දුරස්ථභාවය හෝ අනිකුත් සෞඛ්‍ය රීති වලට පටහැනිව කටයුතු කළ ඉදිරියේදී නැවත මෙවැනි තත්ත්වයන් ඇතිවීමට හැකියාවක් තිබෙනවා. ඉතින් ඒ නිසා ඒවා අද සිට ජූලි 5 වෙනිදා දක්වා කටයුතු කළ යුතු ආකාරය දැක්වෙන නව මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. දිස්ත්‍රික්ක අනුව රෝගීන් වාර්තා වීම සැලකිලිට ගනිමින් දිස්ත්‍රික්ක වර්ගීකරණය කරනු ඇත. ඒ අනුව දිස්ත්‍රික්කවල තවදුරටත් සංචරණ සීමා ලිහිල් කිරීම හෝ දැඩි කිරීම සිදු කරන බව අමාත්‍යාංශය දැනුම් දෙයි. කොවිඩ් රෝගයේ පැතිර යාම වැළැක්වීම සඳහා පුරුදු පුහුණු වූ ජීවිත රටා අඛණ්ඩව පවත්වාගෙන යා යුතුය. අන්තර්පළාත් සංචරණ සීමා තවදුරටත් බල පැවැත්වේ. මෙම කාල සීමාව තුළ එක් නිවසකින් හෝ නවාතැනකින් පිටවීමට අවසර දී ඇති පුද්ගල සංඛ්‍යාව 2කි. බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහන සේවාවලින් අත්‍යවශ්‍ය සේවා යන සේවකයන් ප්‍රවාහනය සඳහා පමණක් ක්‍රියාත්මක විය යුතු අතර සෙසු පළාත්වල මගී සංඛ්‍යාව රටේ ආසන ධාරිතාවෙන් 50%කට සීමා විය යුතුය. පෞද්ගලික සහ කුලී රථවල ගමන් කළ හැක්කේද උපරිමයෙන් 2 දෙනෙකුට පමණි. අත්‍යවශ්‍ය සේවා සහ උපයෝගිතා සේවා අවම කාර්ය මණ්ඩලයක් යටතේ පවත්වාගෙන යා යුතුය.
රජයේ ආයතන සහ පෞද්ගලික ආයතනවල සේවකයන් අවශ්‍යතාව මත ආයතන ප්‍රධානියන් ගෙන්වාගත හැකිය. හැකි සෑම විටකම නිවසේ සිට වැඩ කිරීමට සේවකයන් උනන්දු කළ යුතුයි. බස්නාහිර පළාත තුළ ආයතනමය රැස්වීම් වැඩමුළු සම්මන්ත්‍රණ ආදිය සඳහා අවසර නැත. සෙසු පළාත්වල අත්‍යවශ්‍ය නම් පමණක් ආයතන රැස්වීම් පැවැත්විය හැකි අතර සහභාගී වන පිරිස 10 දෙනෙකුට සීමා විය යුතුය. එම පළාත්වල වැඩමුළු සඳහා සහභාගී විය හැකි සංඛ්‍යාව 25කි. කර්මාන්තවල කටයුතු විශේෂිත ජෛව ආරක්ෂිත බුබුලක් වශයෙන් පවත්වාගෙන යා යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. බැංකු සහ උකස් මධ්‍යස්ථාන ආදී මූල්‍ය ආයතන විවෘතව පවතී. මේ ස්ථානවල සෑම වේලාවකම මුළු ගනුදෙනුකරුවන්ගේ සංඛ්‍යාව 10 නොඉක්ම විය යුතුය. මෙම සංචරණ සීමා පවතින කාලය තුළ කෘෂි කර්මාන්ත කටයුතු සහ වැවිලි කර්මාන්ත කටයුතු පවත්වාගෙන යා හැකිය. එලිමහන් වෙළඳාම සහ සතිපොළ පළාත් පාලන ආයතන විසින් පණවනු ලබන සීමා යටතේ විවෘත කළ හැකිය. ආර්ථික මධ්‍යස්ථාන විවෘත කළ හැක්කේ තොග වෙළඳාම සඳහා පමණි. ලියාපදිංචි ජංගම වෙළඳුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ අවසර ඇත. බස්නාහිර පළාත තුළ පදික වෙළඳාමට අවසර නොමැත. දිවයින පුරා සිල්ලර වෙළඳ සැල් විවෘත කරන අතර ලබා දී ඇති උපදෙස් වලට අනුව පවත්වාගෙන යා යුතුය. සුපිරි වෙළඳ සැල්ද දී ඇති උපදෙස් අනුව පවත්වාගෙන යා හැකිය. බස්නාහිර පළාත තුළ සාප්පු සංකීර්ණ වසා තැබෙනු ඇත. දිවයිනේ මෝටර් රථ ගරාජ් ටයර් සේවා ආදිය පුද්ගලයන් එක් රැස්වීමකින් තොරව විවෘත කළ හැකිය. බාබර සහ රූපලාවන්‍ය විවෘතයි. එක්වරක සේවය සඳහා ලබා දී හැක්කේ එක් අයෙකුට පමණි. බස්නාහිර පළාත තුළ නිමි ඇඳුම් වෙළඳාමේ වෙළඳ සැල් වසා තැබෙනු ඇත. වැඩිහිටි සහ ළමා නිවාස හා බන්ධනාගාර සඳහා අමුත්තන් පැමිණීම තහනම් කෙරේ. ව්‍යායාම මධ්‍යස්ථාන ග්‍රහස්ත ක්‍රීඩාංගන සහ පිහිනුම් තටාක වසා තැබෙනු ඇත. මංගල උත්සව සඳහා අවසර නොමැත. විවාහ ලියාපදිංචි වීමට අවසර ඇති අතර සහභාගී කරවාගත හැක්කේ 10 දෙනෙකු පමණි. අවමංගල්‍ය කටයුතු පැය 24ක් ඇතුළත සිදු කළ යුතු අතර සහභාගී විය හැක්කේ පුද්ගලයන් 15 දෙනෙකුට පමණි. ගෘහස්ත පෞද්ගලික උත්සව ආගමික උත්සව ආදී සඳහා අවසර නැත. පුස්තකාල සිනමාහල් සහ කෞතුකාගාර තවදුරටත් වසා තැබේ. සැනකෙළි සහ සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර නොමැත. අවන්හල්ද වසා තැබේ. අන්තර්ජාලය හරහා ලබා ගන්නා ඇණියුම් සහ බෙදා හැරීම් සඳහා පමණක් අවන්හල් විවෘත කළ හැකිය. සංභාෂණ රැස්වීම් තහනම් වේ. ඔට්ටු මධ්‍යස්ථාන, කැසිනෝ, රාත්‍රී සමාජ ශාලා, සම්බාහන ආයතන, හෝටල් විවේකාගාර ආදියද වසා තැබෙනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. දැන් HDFC බැංකුවෙන් EPF ණය තොරතුරු හා සේවාවන් SMS එකකින්. අදාළවේම 4 සිට බලපෑත්වෙන පරිදි දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී කොට්ටාශ ගණනාවක් හුදෙකලා කිරීමට ලක් විය. ඒ අනුව කොළඹ දෙමටගොඩ පොලිස් බල ප්‍රදේශයේ ආරාම ප්‍රදේශ සහ 66 වත්ත, ගම්පහ දිස්ත්‍රික්කයේ යටිහේන සියඹලාපේ වත්ත සහ නාහේන යන ග්‍රාම නිලධාරී වසම්, අම්පාර දිස්ත්‍රික්කයේ නවවලකට පිටිය ගම්මානය මඩකලපුව එරාවුරුහි නිරවෝදි නැගෙනහිර නිරවෝදි බටහිර මැංචකොළයි සහ බදුරිය ග්‍රාම නිලධාරී වසම, කළුතර දිස්ත්‍රික්කයේ මහවස් කඩුව දකුණ සහ මින්නේරි තැන්න සුනාමි ගම්මානය, යාපනය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් කීපයක් සහ මාතලේ දිස්ත්‍රික්කයේ දෙමද ඔය නිකගොල්ල උතුර ග්‍රාම නිලධාරී වසම සහ කිවුලවාඩියේ සහ ගුරුවෙල ග්‍රාම නිලධාරී වසම, පුත්තලම දිස්ත්‍රික්කයේ මරක්කලගම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කැරොලිනා වතුයායට අයත් කොටස, ගාල දිස්ත්‍රික්කයේ ගෝනවල ග්‍රාම නිලධාරී වසමේ බොල්තුඩුවගම සහ මාතර පැලෑන දකුණ ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කිරීමට යටත් වනු ඇත. අද සිට 23 වෙනිදා දක්වා පොදු ප්‍රවාහන සේවා සීමිත සංඛ්‍යාවක් පළාත් මට්ටමින් ක්‍රියාත්මකයි. පළාත් අතර පමණක් දුම්රිය කීපයක් දහවනයට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුවේ
නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා පවසයි. අද දිනේ සිට 23 වන දිනේ දක්වා පළාත් 4 පමණක් දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරලා තියෙනවා. ඒ අනුව බස්නාහිර පළාත තුල දුම්රිය 17කුත් වයඹ සහ දකුණ මධ්‍යම පළාත සහ උතුරු මැද පළාත තුල අදාළ ප්‍රාදේශීය වශයෙන් දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම බස්නාහිර පළාත තුල දුම්රිය 17ක් ධාවනය කිරීමට කටයුතු කරලා තියෙනවා. අනිකුත් පළාත් තුල සාමාන්‍යයෙන් දෛනිකව උදේ දුම්රිය එකක් හෝ දෙකකුත් හවස ඒහා සමානව දුම්රිය එකක් හෝ දෙකකුත් ධාවනය කිරීම. දුරගමන් සේවා සහ අන්තර්පළාත් බස් සේවා හැර අන්තර්පළාත් බස් රථ සේවා සීමිත සංඛ්‍යාවක් පමණක් ලබන 23 වෙනිදා දක්වා ක්‍රියාත්මක බව ගමනාගමන මණ්ඩලයේ සභාපති කින්ස්ලි රණවක මහතා පවසයි. දුරගමන් සේවා සහ අන්තර්පළාත් පෙර බස් රථ කිසිවක් යොදන්නට අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒත් එක්කම මේ පළාත් තුල සීමිත බස් රථ පමණක් අපි යොදන්නට බලාපොරොත්තු වෙනවා. අපි මහජනතාවගෙන් කාර්මිකව ඉල්ලා සිටිනවා අත්‍යවශ්‍ය කාරණයකට හැර අනිත් සාමාන්‍ය පරිදි පොදු ප්‍රවාහනය භාවිතා කරන්න එපා කියලා. සෞඛ්‍යාංශ විසින් අපිට ලබා දීලා තියෙන්නේ බස් රථවල 50% පමණ ගෙනියන්න කියලා. සෞඛ්‍යාංශ වලින් දෙන උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්න. මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 2581 දක්වා ඉහළයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තවත් කොවිඩ් ආසාදිත මරණ 47ක් ඊයේ තහවුරු කළේය. පසුගිය 19 වෙනිදා සිදු වී ඇති මෙම මරණ අතර වයස අවුරුදු 30ට අඩු එක් පිරිමි පුද්ගලයෙකු සිටින අතර වයස අවුරුදු 30ත් 59ත් අතර මරණ 9කි. වයස අවුරුදු 60ට වැඩි පුද්ගල මරණ සංඛ්‍යාව 40කි. මරණයට පත් වූවන් අතර 20 දෙනෙකු කාන්තාවන් වන අතර 27 දෙනෙකු පිරිමි පුද්ගලයෝ වෙති. මේ අතර තවත් කොවිඩ් ආසාදිත රෝගීන් 2008 දෙනෙකු ඊයේ හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මෙරට මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 2,39,669 දක්වා ඉහළයි. කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 1996 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ඊයේ පිටව ගොස් ඇත. ඒ අනුව සම්පූර්ණ සුවය ලැබූ මෙරට කොවිඩ් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 2,01,389කි. මේ වන විට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහනද දිවයින පුරා සාර්ථකව ක්‍රියාවට නැංවේ. ඊයේ දිනේ නිමාවන විට පුද්ගලයන් 24,72,807 දෙනෙකුට කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව ලබා දී තිබේ. ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් පළමු මාත්‍රාව ලැබූ සංඛ්‍යාව 9,25,320කි. සයින්ෆාම් පළමු මාත්‍රාව ලැබූ සංඛ්‍යාව 14,30,112කි. ස්පුට්නික් වී පළමු මාත්‍රාව ඊයේ දිනේ නිමාවන විට පුද්ගලයන් 1,10,453 දෙනෙකුට ලබා දී තිබූ බව වසංගත රෝග විද්‍යාංශය පවසයි. කොවිඩ් වසංගතය හමුවේ පනවන ලද සංචරණ සීමා හේතුවෙන් බිලියන 10 ගණනක ආදායමක් රජයට අහිමි වෙයි. රජයේ විගණනාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ එසේ ආදායම් අහිමිවත් පෙරදීමෙන්ම වියදම් ඒ ආකාරයෙන්ම දැරීමට රජයට සිදු වූ බවයි. එම දෛනික වියදම් වලට අමතරව කොවිඩ් මර්ධන කටයුතු වෙනුවෙන්ද මුදල් වැය කළ යුතුය. අඩු ආදායම් ලාභීන්ට සහන ලබා දීමටද පියවර ගැනුණි. රජයට ප්‍රධාන ලෙස ආදායම් ගෙනදින දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, රේගුව, විනිමය පාලන, ජාතික හැඳුනුම්පත්, සංචාරක ව්‍යාපාරය, සිවිල් ගුවන් සේවා, කර්මාන්ත ශාලා ඇතුළු ආයතනවල ආදායම් අඩු වී හෝ නැති වී ගොස් තිබේ. මේවායේ ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වූහොත් රජයේ සේවකයන්ගේ නියමිත වේලාවට වැටුප් ලබා දීමටද කටයුතු කළේය. ඇතැම් ආයතනවල රජයේ ඉහළ නිලධාරීන් සේවයට වාර්තා නොකළද ඉන්ධන දීමනාව ඇතුළු සියලු දීමනා ලබාගෙන ඇති බවට තොරතුරු හෙළි වී තිබේ. එමෙන්ම ආයතනවල නඩත්තු කටයුතු සඳහාද මුදල් වෙන් කර දී ඇත. ඒත් රජයට ස්ථිර ලෙස ලැබුණු ආදායම් ඇහිරී ඇත. සෞඛ්‍ය සේවා නොමිලේ ක්‍රියාත්මක වේ. ඉන්ධන, විදුලිය, ජලය වැනි අවශ්‍යතා වෙනුවෙන් සහන ලබා දී ඇත. සමෘද්ධි සහ වැඩිහිටි දීමනා, විශ්වවිද්‍යාල සිසුන්ගේ දීමනා, විශ්‍රාම වැටුප්, අඩු ආදායම්ලාභී දීමනා ගෙවීමට රජයේ කටයුතු කරන ලදී. සමෘද්ධිලාභීන්ට රුපියල් 5,000 දීමනාව ලබා දීමට දැනට රුපියල් බිලියන 190ක් වැය කර ඇත. දීවර ක්ෂේත්‍රයේ ඇතුළුව අනෙකුත් අයට එම දීමනාව ලබා දීම සඳහා එක් අධීරයකට පමණක් රුපියල් කෝටි 3,000ක් වැය කර තිබේ.
උපාධිධාරීන් 57,000ක් වෙනුවෙන් මාසකට රුපියල් කෝටි 120 බැගින් පසුගිය මාස 10ට ගෙවා ඇති මුදල කෝටි 1,200කි. රැකියා ලක්ෂ්‍ය වැඩසටහන යටතේ බඳවාගත් අයට රුපියල් 20,000 දීමනාවක්ද ලබා දෙයි. පසුගිය මාස කිහිපය තුළ වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 22කට ආසන්නය. එම දීමනාව ලබන පුද්ගලයන්ගෙන් රජයට කිසිදු ආදායමක් හෝ සේවාවක් නොලැබේ. තවත් රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය අඩුවත් කුලිය ගෙවීමට සිදුව ඇත. ජාතික ආරක්ෂාව වෙනුවෙන්ද විශාල මුදලක් දෛනිකව වැය කරයි. අයවැයින් රජය විවිධ අංශ සඳහා මුදල් වෙන් කරන්නේ රජයට විවිධ අංශ වලින් ලැබෙන ආදායම අනුවය. ඒත් සියලුම ආදායම් මාර්ග ඇහැරී ගොස් ඇති මෙවන් අවස්ථාවක රජය ජනතාවගේ ජීවන තත්ත්වය කඩා වැටීමට නොදී පවත්වාගෙන යාම සුවිශේෂී රාජ්‍ය කළමනාකරණයක් ලෙස ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. දැන් HDFC බැංකුවෙන් EPF ණයතොරතුරු හා සේවාවන් SMS එකකින් රාජ්‍ය හා පෞද්ගලිකංශයේ රැකියාවේ නියුතු ඔබ කොහේ සිටියත් EPF ණයතොරතුරු හා සේවාවන් ලබා ගැනීම සඳහා කළ යුත්තේ EPF හිස්තැනක් නම හා ප්‍රදේශය සඳහන් කර 071 SMS එකක් එවීම පමණයි. HDFC බැංකුව ඔබ අප සුරකින්න බැංකුව. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සෞඛ්‍ය අංශවල අනුමැතිය ලැබුණු වහාම පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැරසේ. වෛද්‍ය විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් ඒ පිළිබඳව විමසා බලමින් සිටී. දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු වන අයුරින් පාසල් විවෘත කිරීම පිළිබඳ තීරණය ඉදිරියේදී ගනු ලබන බව පවසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා. අපි හිතනවා මේ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් විදිහට අපිට පුළුවන් වෙයි COVID-19 නිවාරණ ජනාධිපති කාර්යසාධක බලකායේ එක් අංගයක් විදිහට පාසල් ආරම්භ කිරීම සහ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් පවත්වාගෙන යාම සඳහා එනිසා මේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන අංශයේ ඒ දායකත්වය අපි බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය නිර්දේශ ලැබුවා වහම පාසල් ආරම්භ කිරීම සඳහා අපේ ඒ අලුත් වැඩසටහන යාවත් කාලින කරලා ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. තොරතුරු තාක්ෂණංශයේ රැකියා දහස් කරනක් බිහි කරන නවීන තාක්ෂණික පහසුකම් සහිත නව තාක්ෂණ නගර උද්‍යාන බිහි කිරීමේ පළමු අදියර ගාල්ල වලහන්දුව වතුයායින් ආරම්භ කෙරේ. ඊට අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කර ඇතැයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. කෙටි සහ මධ්‍යකාලීන වශයෙන් රැකියා අවස්ථා 2500ක් පමණ පළමු අදියරේදී බිහිවනු ඇති බවට අපේක්ෂා කෙරේ. ලෝක ප්‍රවෘත්ති ඩෙල්ටා නිව් යනුවෙන් නම් කරන ලද නව කොවිඩ් ප්‍රභේදයක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් හමු වේ. මේ වෛරසය ආසාදිත පුද්ගලයන් 20 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඊට අදාළ සාම්පල විශ්ලේෂණය සඳහා යොමු කර ඇති බව සෞඛ්‍ය අංශය සඳහන් කරයි. නව වෛරස් ආසාදිත 5 දෙනෙකු හමු වී ඇත්තේ රත්නගිරි වරාය නගරේනි. ඒ අතරින් 2 දෙනෙකුට රෝග ලක්ෂණ පහළ වී නැත. මෙහි ව්‍යාප්තිය පාලනය සඳහා ප්‍රදේශ කීපයක් හුදකලා කිරීමට සහ සංචරණ සීමා පැනවීමට බලධාරීන් පියවරගෙන ඇත. කොවිඩ් ආසාදිත රෝගීන් වැඩියෙන්ම වාර්තා වී ඇති ලොව දෙවන රට වන්නේ ඉන්දියාවයි. COVID-19 වෛරසය බිහිවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායමට චීනයට පැමිණීමට ඉඩ නොදුනහොත් චීනය හුදකලා වනු ඇති බවට ඇමරික එක්සත් ජනපදයේ අනතුරු අංවා සිටී. වෛරසය බිහිවීම සම්බන්ධයෙන් නිගමනයකට මෙතෙක් එළඹ නැති බව ජනාධිපති ජෝ බයිඩන් G7 සමුළුවේදී සඳහන් කළේය. ඒත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිබඳ නිගමන කීපයක් ඉදිරිපත් කර තිබුණි. කෙසේ වෙතත් මෙම වෛරසය පරීක්ෂණාගාරයක පැමිණ එකක් බවට බටහිර රසවල්වලින් නිකුත් කරනු ලබන නිවේදනය නැවත මාධ්‍ය ඔස්සේ පළ වී ඇත. මේ සම්බන්ධයෙන් පැහැදිලි කරන චීන විදේශ අමාත්‍යාංශය අවධාරණය කරන්නේ වෛරසය බිහිවීම සම්බන්ධයෙන් සොයා බැලිය යුත්තේ විද්‍යාඥයන් විසින් මිස ඔත්තු සේවා විසින් නොවන බවයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්.
එරාවුරු හි චෙංකලාඩි අයිනගර් ಭಾರತೀಯ ನಗರ ಹರಸ್ ಮಾರ್ಗೀಯ ಕಾಂಕ್ರೀಟ್ යොදා සංවර්ධනය කරේ. ඉතා අබලන් තත්ත්වයේ පැවති මෙම මාර්ගයේ සංවර්ධනය සඳහා රජය වැය කරන මුදල රුපියල් මිලියන 20කට අධිකය. මාර්ගයේ සංවර්ධනය කිරීමෙන් සිත සැලසෙන පවුල් සංඛ්‍යාව අදහස් කරනකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ග්‍රාමීය මාර්ග ලක්ෂයක් පිළිසකර කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනට අනුව මෙය ක්‍රියාවට නැංවෙයි. ක්‍රීඩා පුවත් ටෝකියෝ ඔලිම්පික් කුලල සඳහා තව ඇත්තේ දින 32කි. නව ක්‍රීඩා ඉසව් පැවැත්වීම සඳහා ස්ථාන 42ක් මේ වන විට සූදානම්වී පවතී. ඔලිම්පික් ක්‍රීඩාංගණය නමින්ද හඳුන්වනු ලබන ටෝකියෝහි නව ජාතික ක්‍රීඩාංගණය ඒ අතරින් ප්‍රධාන වේ. ක්‍රීඩා 33කට අයත් ඉසව් 339ක් මෙවර ඔලිම්පික් උළෙලට ඇතුළත් වේ. ජාතික ඔලිම්පික් කමිටු 206ක් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දසදහසක් මෙවර මෙම උළෙලට සහභාගී වනු ඇති බවට අපේක්ෂා කරේ. විදේශීය රටවල සමස්ත සහභාගීත්වය 53000ක් දක්වා අඩු කිරීමට සංවිධායකවරුන් තීරණය කර තිබේ. මීට පෙර එම උළෙලට සහභාගී වී ඇති බවට අපේක්ෂා කළ විදේශීය නියෝජිතයන් 1,80,000කි. කොවිඩ් වසංගතය හමුවේ මේ සංඛ්‍යාව වරින් වර සංශෝධනයට ලක් වේ. ටෝකියෝ ඔලිම්පික් උළෙල ලබන මාස 23 වෙනිදා සිට අගෝස්තු 8 වෙනිදා තෙක් පැවැත්වේ. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉන්දියාව සහ නවසීලන්තය අතර අවසන් මහතරගේ 9 වන දිනය අදයි. මුලින් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම සිය පළමුවෙනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 217ක් රැස් කළේ. විරාට් කොහ්ලි ලකුණු 44ක්ද රෙහානි ලකුණු 49ක්ද රැස් කළහ. පන්දු යැවීමේදී කයිල් ජේම්සන් කඩලු 5ක් බෙදහෙළිය. අනතුරුව සිය පළමුවෙනිම සඳහා ලකුණු රැස් කිරීම ආරම්භ කළ නවසීලන්ත කණ්ඩායම ඊයේ තරගය නතර කරන විට කඩලු 2කට ලකුණු 101ක් රැස් කරගෙන සිටියේය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB ගෞරව ප්‍රශංසා. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ලෝක වෙළඳපොලේ රත්රන් මිල පහත වැටෙයි. ඒ අනුව පසුගිය 18 වෙනිදා රන් අවුන්ස් එක මිල වාර්තා වූයේ ඇමරිකානු ඩොලර් 1764.31ක් වශයෙනි. ඒ ඩොලර් 12.17ක මිලක පහළ වැටීමකි. මේ අතර ලෝක වෙළඳපොලේ රෙදි අවුන්ස් එක මිලද ඩොලර් 25.80ක් දක්වා 22කින් අඩු වී ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ රට වෙනුවෙන් විශිෂ්ට සේවයක් සිදු කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වූ ඔබට පිදෙන උත්තමාචාරයක් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB ගෞරව ප්‍රශංසා හඳුන්වා දුන්නා. දැන් NSB ගෞරව ප්‍රශංසා සමගින් 6.75ක අවම පොලියක් යටතේ මිලියන 5ක් දක්වා ණය මුදලක් පැය 2කින් ලබා ගන්න. විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබට වයස අවුරුදු 75 දක්වා ගෙවීමේ පහසුකම්ද සහිතයි. ග්‍රිප් වාර්තා අනවශ්‍යයි. NSB ගෞරව ප්‍රශංසා ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. වෙළඳගිණුමේ හිගේ අඛණ්ඩව දෙවන මාසයටත් වැඩි වෙමින් මේ වසරේ අප්‍රේල් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 889 දක්වා පුළුළු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී වෙළඳ හිඟය ඇමරිකානු ඩොලර් මිලියන 840ක් වූ අතර පසුගිය මාර්තු මාසයේදී එම හිඟය ඩොලර් මිලියන 832ක් විය. ආර්ථික හා සමාජ කටයුතු සීමා කිරීමෙන් පනවන ලද පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සහ සැසදීමේදී මේ වසරේ අප්‍රේල් මාසයේදී ආනයන අපනයන යන දෙයන්ශයෙන්ම සැලකිය යුතු අගයන් වාර්තා කළද පසුගිය මාර්තු මාසයට සාපේක්ෂව පහළ මෙටීමක් පවතින බව මහ බැංකුව පෙන්වා දෙයි. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම.
බස්නාහිර මධ්‍යම සබරගමු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතිනු ඇති. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. කාලගුණ වාර්තාව ඔබ වෙතගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. කොහොඹ අත්තක් එල්ලා ඉදිකර පැපොල සරම්පවලින් ආදරණීයන් ආරක්ෂා කළ වග මතකද? නිවස අවට පිරිසුදු කළ යුත්තේ ඩෙංගු පරීක්ෂාවට පැමිණෙන නිසාවෙන්ම නොවේ. සංචරණ සීමා ඉවත් කළද බිය විය යුත්තේ දැඩි කොන්දේසි පැනවූ නිසාම නොවේ. වසංගත රෝගයක් වැළඳුනද ආණ්ඩුවට කියන ඇනුම් පදත් මාධ්‍ය හරඹයන්ටත් නොරවැටි ඔබ ගැනම සිතා ආරක්ෂා වන්න. අපි ජාතික ගුවන්විදුලි වගකීම සැමදා සාධාරණව ඉටු කරමු. යලිසිරස්තල මාසයක පමණ කාලයකට පසු අද සිට රට යළි විවෘතයි. බදාදා රාත්‍රී 10 සිට සිකුරාදා අලුයම දක්වා යළි සංචරණ සීමා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද සිට නව මාර්ග උපදේශමාලාවක් දිස්ත්‍රික්ක 12ක ග්‍රාම සේවා වසම් රැසක් හුදකලා තත්වයට. පළාත් තුළ පමණක් ප්‍රවාහන සේවා සීමිත සංඛ්‍යාවක්. කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 2581 දක්වා ඉහළට. එසමගින් උදැසන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත් වුණා. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. ජාතික ගුවන්විදුලියේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට.